හොඳයි නවවන ශ්‍රේණියේ විද්‍යාව පහත්වෙනි පාඩම ශාක වර්ධක ද්‍රව්‍ය. අපි අද සාකච්ඡා කරන්න යන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය. දැන් ශාකයක් ගත්තම ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන ද්‍රව්‍ය මොනවාද? ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන ද්‍රව්‍ය මොනවාද? ඒ කියපු ගමන්ම අපිට මතක් වෙන එක පළවෙනි ප්‍රධාන ද්‍රව්‍යයක් තමයි ජලය. මොකද අපි දන්නවා ගහක් නම් ඒක වතුර තියෙනවා. වතුර නැතුව ගස් මැරෙනවා. අපි දිනපතා අපේ ගෙවත්තේ තියෙන මල් වලට වෙනත් ශාක වලට එළවලු වලට පළතුරු වලට ජලය වත් කරනවා. උදේ හවස වත් කරනවා. ඒතර අපි දන්නවා ජලය ඉතා හොඳින් වැක්කිරුවොත් තමයි ශාකය වර්ධනය වීම හොඳ වෙන්නේ. එහෙම නැත්නම් ශාකයට විවිධ අඩුපාඩු සිදු වෙනවා. එහෙනම් කිසිම තර්කයක් නැතුව මේ වෙනකොට අපි දන්න දේවල් වලින් අපේ පරිසර අවබෝධයෙන් අපිට එනවා ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය කරන එක ප්‍රධාන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් තමයි ජලය. තවත් එකක් දෙක බොහොම පැහැදිලිව වාතය. වාතයේ ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ශාකයකට අවශ්‍ය කරනවා දිවා කාලේ. ඒ මොකටද? ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදවන්න. එතකොට ඒ ශාකය ජීවත් වෙන්නේ තමා නිපදවන ආහාර. ශාක බොහොම හොඳ දෙයක් නිසා, හොඳ කට්ටයක් නිසා ඒගොල්ලෝ ආහාර තමාගේ අවශ්‍යතාවයට වඩා වැඩි නිපදවන. එහෙම එන ඒවට අපි කියනවා අතිරික්ත ආහාර කියලා. මේ අතිරික්ත ආහාර ශාකයේ විවිධ කොටස් වල තැන්පත් කරනවා. ප්‍රධාන වශයෙන් පළවල, මුල්වල, මඤ්ඤොක් වගේ මුල්වල. මේ පළ සහ මුල් සහ පත්‍ර, අතු, කඳ මේවා අපි විසින් සත්ව ලෝකෙ විසින් ශාක වලින් උදුරගෙන අරගෙන අපිත් ඒ වගේ පෝෂණය වෙනවා. වාතය කිව්වම කාබන් ඩයොක්සයිඩ් දිවාකාරය. ඒ හැරුණකොට ප්‍රභා සංශ්ලේෂණය දිවා කාලෙන් පස්සේ රාත්‍රී කාලේ ගෙවෙන්නේ ඔක්සිජන් ඕන කරනවා ශාකයකට. මොකද අර ආහාර ඔක්සිජන් එක්ක එකතු කරලා ශාකයේ සෑම සෛලයකදීම ශ්වසනය කරනවා. ඒකෙන් තමයි ශාකයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන්නේ. ඒ නිසා වාතය පොදුවේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. තුන්වෙනි අවශ්‍යතාවය තමයි ආලෝකය. මොකද මේ ආලෝකය නැතුව බෑනේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ප්‍රභා සංශ්ලේෂණය කියන වචනේම තියෙනවා ප්‍රභා කියන්නේ ආලෝකය. ඒතර හිරු එළිය අවශ්‍යයි. විශේෂයෙන් හිරු එළිය. හතරවෙනි ද්‍රව්‍ය තමයි විවිධ khනිජ ලවණ. khනිජ. මේ ආලෝකය කියන්නේ හිරු එළිය. හිරු එළියෙන් වෙන්න ඕනේ නැහැ. ලයිට් එකකින් දුන්නත් කමක් නැහැ. හරි? khනිජ මොනවද? විශේෂයෙන් නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් NPK. NPK තමයි අත්‍යවශ්‍යම khනිජ ද්‍රව්‍ය. ඊට අමතරව තව සුළු මූල ද්‍රව්‍ය කීපයක් අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නේ ඔන්න ඔය ටික තමයි. මේක කිව්වම කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්. ඕට් වාතය. අපි දන්නේ ඔය ටික තමයි. නමුත් ශාකයකට වර්ධනය කෙරෙහි අත්‍යවශ්‍ය වෙන තවත් එක දෙයක් තියෙනවා. ඒ තමයි රසායනික ද්‍රව්‍ය. මම දැන් මේක මෙතන ලියනවා. රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය මේවා ශාකය තුලින්ම තමයි ස්‍රාව වෙන්නේ, ඇති වෙන්නේ.
නිකුත් වෙන්නේ. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය කියලා. මේවට අපි කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය. දැන් මේ අද මේ පාඩම කරනකොට අවශ්‍ය දේ සටහන් කරගන්න. මේක ක්‍රමයෙන් නවත්ත හරි ඕගොල්ලෝ සටහන් කරා. මම සටහනක් වශයෙන් කියවන්නේ නැහැ. හැබැයි ඉතාම පැහැදිලිව මම පාඩම කරනවා. දැන් බලන්න ශාකයකට වර්ධනය සඳහා අවශ්‍ය දේ. දැන් මේ අපි කතා කරලා තියෙන්නේ ශාකයකට වර්ධනය සඳහා අවශ්‍ය දෑ. ශාකයකට වර්ධනය සඳහා අවශ්‍ය දෑ තමයි ජලය, එවැගේම වාතය, වාතයේ කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්, ආලෝකය අපට ස්වාභාවිකව ලැබෙන ආලෝකයේ හිරු එළිය, එවැගේම khනිජ ලවණ විශේෂයෙන් NPK සහ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ශාක වර්ධක ද්‍රව්‍ය. මේක අපිට අලුත්යක්. අපි මම හිතන්නේ අද තමයි දැනගත්තේ ශාකයක් වර්ධනය වීම සඳහා ශාකය තුලින්ම නිෂ්පාදනය වෙලා ශ්‍රාවණ ද්‍රව්‍යයක් තිබෙනවා. ඒවට අපි කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය. ඉතින් මේ ශාක වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය පාලනය කරන. මේ නිසා අපි කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය යාමනය කරන. යාමනය කියන්නේ දරුවනේ පාලනය. සමහර ශාකයන් වර්ග ලියා ගන්න අවශ්‍ය නැහැ. ශාක වර්ධක ද්‍රව්‍ය අපේ මාතෘකාව ආයතියු ශාක වර්ධක ද්‍රව්‍ය ශාකයක වර්ධනය පාලනය කරනවා. පාලනයට අපි විද්‍යාවේදී කියනවා යාමනය. යාමනය වෙනකොට වැඩි කරන්න උදව් කරන්න පුළුවන්, අඩු කරන්න උදව් කරන්න. පාලනය කියන්නේ ඒක. කිසියම් දෙයක් පාලනය කරනවායි කියන්නේ එක්කෝ ඒ කතන්දරේ වැඩි වෙනවා, එක්කෝ ඒක අඩු වෙනවා. එතකොට ශාක වර්ධනය වැඩි කිරීමට හා අඩු කිරීමට උපකාර වන ශාක වර්ධක ද්‍රව්‍ය. නැත්නම් රසායනික ද්‍රව්‍ය ශාකය තුලින්ම ස්‍රාව වෙනවා. එහෙනම් දැන් මතක තියාගන්න සමහර ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය යාමනය කරනවා, පාලනය කරනවා. සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරනවා. උත්තේජනය කියලා කියන්නේ මොකද්ද? වැඩි කරනවා. සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරනවා. එම ලියාගත්තේ සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරයි. සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිෂේධනය කරනවා. නිෂේධනය කියන්නේ නවත්තනවා, අඩු කරනවා. සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරනවා. සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිෂේධනය කරනවා. නිෂේධනය කියන්නේ අඩු කරනවා. ඒ නිසා තමයි අපි කිව්වේ ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය යාමනය කරනවා. වැඩි හෝ අඩු පාලනය. පාලනය කියුවම එක්ක වැඩි එක්ක අඩු. පාලනයේ කොටස් දෙකයි මොනවද? උත්තේජනය හා නිෂේධනය. ප්‍රධාන වශයෙන් ශාකයක වර්ධනය කෙරෙහි බලපාන ශාක වර්ධක ද්‍රව්‍ය. ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය. වර්ධක ද්‍රව්‍ය. අපි මේ පන්තියේදී කතා කරන ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය තුනක් තිබෙනවා. එකක් තමයි ඔක්සින්. ඔක්සින් දෙවෙනි වර්ධක ද්‍රව්‍ය ගිබෙරලින්. ලී තුන්වෙනි වර්ධක ද්‍රව්‍ය සයිටෝකයිනින්. අපි මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය තුනේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දල වශයෙන් මේ පන්තියේදී සාකච්ඡා කරනවා. ඔක්සින්, ගිබෙරලින් සහ සයිටෝකයිනින්.
එහෙනම් දැන් ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය තුනක් තියෙනවා. එකක් පළවෙනි එක ඔක්සින්, දෙවෙනි එක ගිබෙරලින්, තුන්වෙනි එක සයිටෝකයින්. හරි. දැන් අපි මේ බලන්නකො අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. ඔන්න අපේ ක්‍රියාකාරකම එක. මං ක්‍රියාකාරී එක ක්‍රියාකාරකම එක. අපි පෝච්චියක හිටවලා තියෙන ශාකයක් ගන්න. මේ ශාකයක් පෝච්චියක හිටවලා තියෙන. දැන් මේ පෝච්චිය තියෙනකොට පෝච්චියේ ශාකයේ අග්‍රස්තය. අග්‍රස්තය කියන්නේ තමයි ඉහළ කෙළවර. මේ අග්‍රස්තය. වාර දෙයක් ඉහළට යන්නේ හැමදාම. ඕනම මේ ලෝකේ තියෙන ගහක අග්‍රස්තය යන්නේ ඉහළට. ඊට පස්සේ මුල් පද්ධතිය. මූල පද්ධතිය පහළට තමයි යන්නේ. මෙහෙම තියෙන වෙලාවේදී අපි මේ පෝච්චිය පෙරන පස්තික හැලෙන්නේ නැති වෙයි. එතකොට දැන් මේ ශාකය මෙහෙම හිටියි. ඔය පෙරලපු ශාකය තමයි මම මේ නිල් පාටින් යන්නේ. ටික දවසක් යනකොට ශාකය මෙහෙට දික් වෙන්නේ නැහැ. දැන් ක්‍රමයේ හැටියට නම් අග්‍රස්ත උත් යනකොට මෙහෙම මේක පෙරලපුවාම මේ තිරස් ශාකය මෙහාට යන්න එපා ඒකේ අග්‍රස්තේ. මොකද සිද්ධ වෙන්නේ? මේකේ අග්‍රස්තය මෙහෙම නැමිලා මෙහෙම ගමන් කරනවා. මෙහෙ පත්‍රත් හැදෙනවා. මුල් තිරස්ව මෙහෙ එන්නේ නැහැ. මොකද වෙන්නේ? මූල පද්ධතිය මේ පැත්තට පහළට ගමන් කරනවා. ඔන්න බලන්න මූල පද්ධතියට වෙන දේ ඒ වගේම අග්‍රස්තයට වෙන දේ. තුරණ අපේ පළවෙනි ක්‍රියාකාරක මේක දින කීපයක් ගියන්කයි දකින්න හම්බෙන්නේ. දැන් මේකෙන් අපිට එක දෙයක් පේනවා මොකද්ද? සෑම විට ශාකයේ අග්‍රස්තයේ සිරස්ව ඉහළට යනවා. සිරස්ව. ඒ වගේම ශාකයේ මුල් සිරස්ව පහළට යනවා. එතකොට අපි එහෙමනම් දැන් අපිට පොඩි තීරණයක් වෙනවා. එහෙම වෙන්න මේ ශාක වර්ධනය යාමනය කරන ශාක වර්ධක ද්‍රව්‍යයක උදව් ඇති කියලා. ඊළඟට ඔන්න දැන් පළවෙනි ක්‍රියාකාරකම අපි එහෙම සාකච්ඡා කරනවා. දැන් අපි ක්‍රියාකාරකම දෙක ශාකයක් ගන්නවා පෝච්චියක හිටෝ. ශාක දෙකක් ගමුකෝ. ඔන්න ශාක දෙකක් ගන්නවා පෝච්චියක හිටෝ. පෝච්චි වල හිටෝ. ඔන්න බලන්න. දැන් මේ පත්‍ර මේ අග්‍රස්තය වැඩි සෙල්ලම් දාන්න යන්නේ නැහැ මම. හරි. ඔන්න අග්‍රස්තය මේ පත්‍ර අපි මේ කොහොම තියන්නේ නැරලා මේ දෙවෙනි පෝච්චියේ තියෙන ශාකය මෙතනින් කඩන. අග්‍රස්තය කඩා ඉවත් කරනවා. අග්‍රස්තය කඩා ඉවත් කරපුවම එම ශාකය අග්‍රස්තය කඩා ඉවත් කරපුවම එම ශාකය දිගටම මේ තත්ත්වෙන් තියෙනවා. ඒ කියන්නේ අග්‍රස්තයේ ඉහළට ගමන් කිරීම නවතිනවා. උස යෑම නවතිනවා. දැන් මේක දිගටම උස යෑම සිද්ධ වෙනවා. දැන් එතකොට අපි මේ පළවෙනි ක්‍රියාකාරකමයි මේ දෙවෙනි ක්‍රියාකාරකමයි දෙක නිසා
පළවෙනි ක්‍රියාකාරකමයි දෙවෙනි ක්‍රියාකාරකමයි දෙක නිසා අපිට ගන්න පුළුවන් එක නිගමනයක් තියෙනවා. මොකද්ද? ශාකයක අග්‍රස්ථය ඉහළට මුල පහළට ගමන් කිරීම සඳහා අපේ ශාක වර්ධක ද්‍රව්‍ය ශාකය තුළ නිපද වෙන රසායන ද්‍රව්‍ය උදව් කරනවා. එහිදී එම රසායන ද්‍රව්‍ය බොහෝ විට ස්‍රාව වෙන්නේ අර අග්‍රස්ථය ඉහළට ගෙනියන රසායන ද්‍රව්‍ය ස්‍රාව වෙන්නේ අග්‍රස්ථය උඩින්. අග්‍රස්ථය කඩා දැමුවම ඒක ස්‍රාව වෙන්න බෑ. ඒක ස්‍රාව වෙන්න බැරි නිසා මොකද වෙන්නේ? ශාකය ඉහළට ගමන් කිරීම වැළැක්වෙනවා. ශාකය ඉහළට ගමන් කිරීම වැළැක්වෙනවා. ඒ නිසා ශාකය ඉහළට යන්නේ. අපි මේ අවස්ථාව දැක තිබෙනවා. කොහොමද? අපි දැකලා තියෙනවා අපි ගස් කප්පාදු කරනවා. ගස්වල උඩ කඩනවා. ඇයි? පඳුරු වශයෙන් ගහ ගන්න අවශ්‍ය වෙනවා. සමහර භෝග වර්ග තියෙනවා පඳුරු වශයෙන් අවශ්‍යයි. දැන් හොඳ භෝගයක් තමයි ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය. මොකද්ද? තේ. තේවල පඳුරු අවශ්‍යයි. තේ කොළ ආවොත් තමයි තේ දළු ආවොත් තමයි මේ හැමතැනින්ම වැඩි තේ දළු ප්‍රමාණයක් නෙලන්න පුළුවන්. ඒ නිසා තේ ගස් කප්පාදු කරනවා. දැන් උද්‍යානවල අපේ ගෙවල්වත් උද්‍යානයේ අපේ ගෙදර මිදුල උද්‍යාන විද්‍යාවේදී ශාක වර්ධනය කරගන්න පඳුරක් වශයෙන් වර්ධනය කරගන්නට අපි මේ ක්‍රියාව සිද්ධ කරනවා. ඕන දැන් එහෙනම් ක්‍රියාකාරකම් එක සාධක අපි ඉවත් කරනවා බෝඩ් එකෙන්. දැන් පළවෙනි ක්‍රියාකාරකමෙන් මොකක්ද අපේ නිගමනේ? ශාක වර්ධක ද්‍රව්‍යයක් නිසා අග්‍රස්ථය සිරස්ව ඉහළටත් මූල පද්ධතිය සිරස්ව පහළටත් වර්ධනය වෙනවා. ඒ වගේම ශාක වර්ධක ද්‍රව්‍ය නිසා අග්‍රස්ථය ඉහළට යනවා. එය ශ්‍රාව වෙන්නේ ශාකයේ අග්‍රස්ථයෙන් වෙන්නට. මොකද අග්‍රස්ථය කඩා දැමු විට ශාකයේ පඳුරක් වෙනවා. ඒක අපි දැක්කේ නෑ. උස යාම නම් නවතිනවා. අපි ස්වාභාවික ලෝකේ දැකලා තියෙනවා අග්‍රස්ථය කැඩුවා පඳුරක් වශයෙන් ඒක වර්ධනය වෙනවා. එතනදී අපිට තව එක දෙයක් මතක් වෙනවා. මොකද්ද? අග්‍රස්ථය කැඩුවම අග්‍රස්ථයෙන් ශ්‍රාව වෙන මේ ශාක වර්ධක ද්‍රව්‍ය නැති නිසා පැති අංකුර වැඩිම සිද්ධ වෙනවා. එහෙනම් අපිට හිතෙනවා පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය කරලා තියෙන්නේ අර අග්‍රස්ථයෙන් ශ්‍රාව වෙන ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය අග්‍රස්ථයේ තියෙනකොට අග්‍රස්ථයෙන් ශ්‍රාව වෙනකොට එයා කරන ඩියුටි දෙකක් තමයි පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය කරන අතර අග්‍රස්ථ අංකුරය වර්ධනය වේගවත් කරනවා. අග්‍රස්ථ අංකුර වර්ධනය උත්තේජනය කරනවා, පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය කරනවා. අග්‍රස්ථය කඩා දැමුවොත් අග්‍රස්ථ වර්ධනය සිරස්ව ඉහළට වර්ධනය උත්තේජනය වෙන්නේ. අර නිෂේධනය ඉවත් වෙලා පාර්ශ්වික අංකුර වැඩියෙන් වර්ධනය වෙලා ශාකය පඳුරක්සේ අපට ලැබෙනවා. මේ තුන්වෙනි ක්‍රියාකාරකම. ඔන්න ක්‍රියාකාරකම 3. මම ලියන්නේ ක්‍රියන්නයි 3යි. කළු පාට පෙට්ටියක කවුළු දෙකක් තියෙනවා. තියලා අපි පොඩි මේ අපේ නෑ පෙට්ටිය තුනේ තියෙන මේ කවුළු දෙක අපේනේ. මේවා ඔක්කොම කළු කරලා තියෙන්නේ. කළුවා මෙතනින් එනවා ශාකයක්. මේක අරගත්තු පොතේ තියෙනවා. හරි? එතකොට මෙතනක් තියෙනවා තව ශාකයක්. දැන් මේ ශාක දෙකෙන් එකක අපි අග්‍රස්ථය කරා. ඔන්න මේකේ අග්‍රස්ථය නැහැ. දැන් හිරුවෙලිය ලැබෙන්නේ මෙහි. දින කීපයක් යනකොට අග්‍රස්ථය සහිත ශාකය හිරුවෙලිය තියෙන පැත්තට නැමෙන්න ගන්නවා. මේ පැත්ත. ඒ කියන්නේ මේ කවුරුවෙන් එළියට එනවා. නමුත්
දින 4-5කදී මේ අග්‍රස්තය කැඩූ ශාකය එහෙම වර්ධනයක් කිසිවක් පෙන්නුම් කරන්නේ. දැන් නැවත හිතෙනවා අග්‍රස්තයේ නිපදවන ශාක වර්ධක ද්‍රව්‍ය අපි කලින් තීරණයක් ගත්ත අග්‍රස්තයේ සිරස්ව ඉහළට ගෙනියන. එහෙම නැත්නම් අග්‍රස්තයේ හිරුවෙලිය ඇති දෙසට නමන. අග්‍රස්තයේ කැඩුවොත් අග්‍රස්තයේ නිෂ්පාදනය වන ශාක වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ නැති නිසා එම ශාකයේ වර්ධනයක් සිදු නොවේ. හරි. ඉතින් අපි දැන් බලමු මේ ක්‍රියාව තව ටිකක් විමසන්න. එහෙනම් මම දැන් මේ ක්‍රියාකාරකම තුනක් මතක්. අපි මේ ක්‍රියාව තව ටිකක් විමසලා බලමු. මේ ශාක වර්ධක ද්‍රව්‍ය තමයි ඔක්සි. ශාකයක අග්‍රස්තය ඉහළට යෑම. ශාකයක අග්‍රස්තය හිරුවෙලිය දෙසට නැමීමට බලපාන ශාක වර්ධක ද්‍රව්‍ය තමයි ඔක්සි. දැන් මෙන්න සාමාන්‍ය ශාක අග්‍රස්තය උඩ කියලා බලන්න. හිරුවෙලිය මෙහෙම වැටෙනවා. එතකොට අග්‍රස්තයේ නිපද වෙන ඔක්සි අග්‍රස්තයට පොඩ්ඩක් පල්ලෙහාට එනවා. අග්‍රස්තයේ නිපද වෙන ඔක්සින් අග්‍රස්තයේ පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන පටකවල වර්ධනය සිදු කරනවා. හරි මේ ඔක්සි ඔක්සි මෙතන තියෙන පටකවල වර්ධනය සිදු කරලා ශාකය ඉහළට ගමන් කරනවා. ශාකයේ උස වැඩි කරනවා. තේරුණානේ? එතකොට ඔන්න ඔය ක්‍රියාව තමයි ශාකයක අග්‍රස්ත ඉහළට යෑමට බලපවත් වෙන ක්‍රියාව. එහෙනම් දැන් අපි ඔක්සීන් කියන මාතෘකාව ලියා ගන්නට ඕන. ඔක්සීන කියන මාතෘකාවේදී අපිට පළමුවෙන්ම ලියන්න පුළුවන් දෙයක් තමයි ඔක්සීන ශාකයක අග්‍රස්තය අසල තමයි ශ්‍රාවකය. එය මගින් ශාකයක අග්‍රස්තය සිරස්ව ඉහළට වර්ධනය වීමත් ඔක්සීන් මගින් ශාකයක අග්‍රස්තය සිරස්ව ඉහළට වර්ධනය වීමත් එවැගේම ශාකයක මුල් පහළට ගමන් කිරීමක් කියන මේ කාරණා දෙක ඉටු කරනවා. අපිට මුල් පිළිබඳව මුල් කඩලා පරීක්ෂණ කරන්න බැහැනේ. තේරුණානේ? එතකොට ශාකයක කඳේ මුලේ දික්වීම පාලනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය ඔක්සි. හරි? එතකොට දැන් මේ ක්‍රියාව මතක් කරනවා නැවත. ශාකයක අග්‍රස්තයේ නිපදෙන ඔක්සි මද පහළට විසරණය වෙනවා. විසරණ. ඒ ක්‍රියාව විසරණ මද පහළට විසරණය වෙලා ඒ කියන්නේ වැඩි සාන්ද්‍රණය තියෙන තැන ඉඳන් අඩු සාන්ද්‍රණය වැඩි ඔක්සි මෙතන හැදුනා මෙතනනේ වැඩි සාන්ද්‍රණය තියෙන්නේ. ඒ වැඩි සාන්ද්‍රණය තියෙන තැන ඉඳලා පොඩක් පල්ලෙහා අඩු ඕනෑම ද්‍රව්‍යයක් වැඩි සාන්ද්‍රණයක ඉඳලා අඩු සාන්ද්‍රණයකදී අපි කියන එක විසරණය. විසරණය වෙලා මද පහළ ස්ථානයක තියෙන ශාක පටක සෛල වර්ධනය කරලා ශාකයේ ඉහළට වැඩෙන්න ගන්නවා. දැන් මේ බලන්න මෙන්න මෙහෙම ශාකාග්‍රස්තය හිරුවෙලිය වැටෙනවා මේ පැත්තේ. හිරුවෙලිය. එතකොට මේන ඔක්සි මේ ශ්‍රාවණ ඔක්සි හිරුවෙලිය අඩු පැත්තට ගමන් කරනවා. මේ හිරුවෙලිය අඩු මේ පැත්තට හිරුවෙලිය වැටෙනවා ගමන් කරලා මෙන්න මේ ප්‍රදේශයේ අග්‍රස්තයට මදක් පහලින් හිරුවෙලියට මුවා වී ඇති ප්‍රදේශයේ සෛල පටක වර්ධනය වෙනවා. සෛල වර්ධනය නිසා පටකයේ වර්ධනය වෙනවා. එතකොට
මේ අග්‍රස්තය මෙන්න මෙහෙම හිරුවෙලිය ඇති දෙසට නැගෙනවා. මේ පැත්ත දික් වෙනවා. ඇයි? වර්ධනය වැඩි. වර්ධනය වැඩි. ඒ නිසා දික් වෙනවා. ඔන්න ඕක තමයි අපි දැක්කේ අර ශාක අග්‍රස්ත හිරුවෙලිය ඇති දෙසට නැගෙනවා. එතකොට මේ ක්‍රියාදාමයන් පාලනය වෙන්නේ ඔක්සීනමයි. දැන් ඒ සමගම ඕගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන් මේ කාරණේ කොහොමද? අග්‍රස්තයේ නිපද වෙන ඔක්සීන් එක් පෙදසකින් හිරුවෙලිය වැටෙනකොට හිරුවෙලිය අඩු පැත්තට ගමන් කරලා ඒ හිරුවෙලිය අඩු පැත්තේ සෛල පද්ධතිය වර්ධනය වෙනවා. එවිට ඒ පැත්ත දික් වෙන නිසා ශාකාග්‍රස්තය හිරුවෙලිය ඇති පැත්තට නැගෙනවා. මේ පැත්ත දික් වෙලා මේ පැත්ත සාමාන්‍ය ගානට තියෙන දිග වැඩි පැත්තට එහෙම නැගෙන්න බලනවා. නැත්නම් ඒක අන්බැලන්ස් නේ. වගේ පහළ ලියා ගන්න පුළුවන්. මෙම ඔක්සීන් මගේ අග්‍රස්ථාංකුරයේ වර්ධනය උත්තේජනය කරන අතර පාර්ශ්වික අංකුරවල වර්ධනය නිෂේධනය කරනවා. එම නිසා ඔක්සීන් මගේ අග්‍රස්ථාංකුරයේ වර්ධනය උත්තේජනය කරන අතර පාර්ශ්වික අංකුරවල වර්ධනය නිෂේධනය කරනවා. අඩු කරනවා. ඒ නිසා සාමාන්‍ය ශාකයක් පරිසරයේ තියෙනකොට අග්‍රස්තයේ ඉහළට ගමන් කරන අතර පැති අතු වැඩිම බාර වෙනවා. මේ නිසා කිසියම් ශාකයක පඳුරක් වශයෙන් ගන්න ඕන නම් අපි අර ඔක්සීන නිපැයුම නැති කරන්න. ඒ සඳහා අපි ශාකයේ අග්‍රස්තය කඩන්න. දල්ල කඩන්න. කප්පදු කරන්න. එතකොට ඒ දල්ල කඩපුවම කප්පදු කරපුවම ඔක්සීන ස්‍රාවය නැති වෙන නිසා අග්‍රස්ථාංකුරේ වර්ධනය උත්තේජනය නැවතිලා ශාකය ඒ මට්ටමින්ම නැවතිලා උස නොගිහින් තිබෙන එහි පාර්ශ්වික අංකුරවල වැඩිමේ නිෂේධනය නැවතිලා පාර්ශ්වික අංකුර වැඩෙන්න ගන්නවා. ඒ විට ශාකයේ පඳුරක්සේ ලැබෙනවා. එනම් පඳුරු ලබා ගැනීම සඳහා උද්‍යාන විද්‍යාවේ භාවිතා කරන උපක්‍රමය මොකද්ද? මේ ඔක්සීන ක්‍රියාකාරීත්වය නවත්තන්නේ. ඒ සඳහා කරන්නේ මොකද්ද? ඔක්සීන ස්‍රාවය වන අග්‍රස්තය කඩා අයින් කරනවා. එහෙනම් ඔන්න දැන් අපි ඔක්සීන කතන්දරේ එහෙම අවසන් කරමු. දැන් මේක සටහනක් වශයෙන් සෙට් කරගන්න. මේක හොඳ අත්දැකීමක් ඕගොල්ලන්ට. සටහන් ලියමින් මේ වැඩේ කරන එක. එවිට ඔයාලට ගොඩක් හොඳට පාඩම් හිටිනවා. නැත්නම් ඔයගොල්ලෝ මෙතෙක් කල දිගටම මුළු ජීවිතේම කරලා තියෙන ඉස්සරහලා මිස්ලා කියෝනේ ලියාගෙන දැන් හිතාමතා හිතමින් මේක නවත්තගෙන මේ රෙකෝඩිය එක නවත්තගෙන බල හිත මේක සටහනක් වශයෙන් සම්පූර්ණ මම මේ කටෙන් කියන ඔක්කොම දේවල් සටහන තුල තියෙනවා. මොකද මම ඉතාම කෙටියෙන් තමයි පාඩමක මම කොහොමද කෙටියෙන් වැඩ කරන්නේ. එතකොට පාඩම තියෙන කෙටි. එනවා ඔක්සීන කතාව අපි එතනින් අවසන් කරන ගමන් මම මේ බෝඩ් එකත් මකනවා. දැන් අපි එනවා දෙවෙනි ශාක වර්ධක ද්‍රව්‍ය වල ගිබෙරලි මාතෘකාව ලියා ගන්න. ගිබෙරලි පළවෙනි එක දිවන ඔක්සීන් කියලා, දෙවෙනි එක මාතෘකාව ලියා ගන්න ගිබෙරලි. ඊටම කෙටියේ ගිබෙරලින් වලින් කරන්නේ ශාක කඳන් වල දික්වීම සඳහා බලපාන ගිබෙරලින් වල කාර්යයන් එක දෙක කියලා ලියාගෙන එක ශාක කඳන් වල දික්වීම පාලනය කරනවා. ඵල ඇතිවීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඵල ඇතිවීම කෙරෙහි බලපාන. ගිබෙරලින් වල පළවෙනි කාර්යය කඳන් වල දික්වීම. කඳන් වල දික්වීම. දෙවෙනි කාර්යය ඵල හට ගැනීම. දෙවෙනි කාර්යය ඵල හට ගැනීම. අපි නවයේ පන්තිය ප්‍රධාන වශයෙන් ශාකයක ඇත්තටම ප්‍රධාන වශයෙන් සා වෙන්නේ අග්‍රස්තේ තියෙන ඔක්සීන්. ඒ නිසා තමයි අපි ක්‍රියාකාරකම් රසක් සමග ඔක්සීන් පිළිබඳ වැඩි සාකච්ඡා කරන්නේ.
අපි ඒ නිසා ගිබරලින් වල කාර්යභාගය පමණක් මතක් කරලා මේ කතන්දර දෙක විතරක් මතක් කරලා ඔන්න අපි ගිබරලින් වලට සමුගන්න. හරි. තුන්වෙනි ශාක වර්ධක ද්‍රව්‍ය තමයි සයිටොකයිනින්. එහෙනම් අපි අංක 3 තියාගනිමු. සයිටොකයිනින්. දැන් සයිටොකයිනින් වල කාර්යය. සෛල විභාජනය කියන්නේ පුතේ සෛල දැන් ඕනම ශාකයක් හෝ සත්වයේ වැඩෙනකොට එයාගේ සෛල එක සෛලය දෙකට කැඩිලා හොමම සෛල මගින් තව සෛල නිපැරෙනවා. ඒතර මෙන්න මේ සෛල විභාජනයෙන් තමයි ශාකයේ වේගයෙන් විශාල වෙන්නේ. සතෙක් වුණත් වේගයෙන් බර වැටෙන විශාල වෙන්නේ. ඒතර සෛල විභාජනය වේගවත් කරනවා. එහෙනම් සයිටොකයිනින් වල පළවෙනි කාර්යය සෛල විභාජනය වේගවත් කරනවා. විභාජනය කියන්නේ වෙන්වී යාම. සෛල විභාජන විභාජනය වේගවත් කරනවා. දෙවෙනි එක තමයි මුල් හට ගැනීම, පත්‍ර හට ගැනීම, පුෂ්ප හට ගැනීම වේගවත් කරනවා. තුන්වෙනි කාරණය තමයි මේ ශාකවල බීජ පැලවීමට අපි කියනවා ප්‍රරෝහණය කියලා. බීජ ප්‍රරෝහණය හොඳින් සිදුවීම සඳහා ඒකත් වේගවත් කරනවා. හතරවෙනි කාරණය තමයි ශාක වියපත් වීම. වියපත් වුණාම ශාකයක ප්‍රයෝජන අඩුයි. වියපත් වීම ප්‍රමාද කරනවා. එහෙනම් මේ වියපත් වීම තමයි නිෂේධනය වෙන්නේ. මේවා උත්තේජනය. ගිබරලින් මගින් උත්තේජන මේ සයිටොකයිනින් මගින් උත්තේජන කාර්යයන් 3ක් පිටු වෙනවා. මොනවද ඒ උත්තේජන කාර්යයන් 3? සෛල විභාජනය වැඩි කරලා ශාකය වැඩෙන්න සලස්වන. ඒක උත්තේජනය. මුල් හට ගැනීම. විශේෂයෙන් මතක් කරනවා. දැන් අපි ඔය අතු කපලා හිටවනකොට ඒ අත්ත දාන්නේ සයිටොකයිනින් ද්‍රාවණයක. හරියට කියන්න පුළුවන් මේ ශාක වර්ධක ද්‍රව්‍ය කෘතිමව නිෂ්පාදනය කරලා තියෙනවා කෘෂිකර්මාන්තදී පාවිච්චි කරා. හරි? ඒතර අපි කඩෙන් ගේන සයිටොකයිනින් වතුරේ එක දාලා මුල දාලා තිබ්බා මුලෙන් මේ ශාක කෑල්ල දාලා තිබ්බම අතු කපපු අත දාලා තිබ්බම අත්තේ කෙරවල මුල් හට ගන්න. ඊට පස්සේ මුල් ඇද ගැනීම පහසුයි. ඊට පස්සේ ඒක හිටවපු අනිවාර්යෙන් පැරවෙනවා. ඔය විවිධ මල් වර්ග අරගෙන මේ පැල කර ගැනීම සඳහා සයිටොකයින් උදාහරණ මුල් හට ගැනීම, පත්‍ර අකුෂ පස්සේ හැදෙන්නේ. ශාකය පැල කර ගැනීම සඳහා උදව් කරන පැල කර ගැනීම උත්තේජනය කරන්නේ සයිටොකයින්. එතකොට කුෂ පත්‍ර හට ගැනීමත් උත්තේජනය වෙනවා. ඊට පස්සේ ගෙඩි වලින් ඇතිවන බීජ පැලවීම සඳහා සයිටොකයින් උදව් කරනවා. බීජ ප්‍රරෝහණයත් උත්තේජනය වෙනවා. ඒ වගේම ශාකය වියපත් වීම ප්‍රමාද කරනවා. ඒක වියපත් වීමේ ක්‍රියාව නිෂේධනය කරනවා. එහෙනම් සයිටොකයින් කාරණා 3ක් උත්තේජන කාරණා 3කුත් නිෂේධන කාරණා 1කුත් සහිතයි. ඔන්න එහෙනම් අපි ඒ කාරණේ අවසන් කරලා සයිටොකයින් ගෙව ඉවත්. එහෙනම් දැන් අපි අපේ පන්තියේ 9 පන්තියේ හැටියට අපට ශාක වර්ධනය සඳහා සාවන රසායන ද්‍රව්‍යයන් 3යි සාකච්ඡා කරන්නේ. මොනවද? ඔක්සින්, ගිබරලින් සහ සයිටොකයින්. ඒ 3 අපි අවසන් කරනවා. හරි? අපි නැවත මතක් කරුවොත් ඔක්සින් වල සිදුවන කාර්යය තමයි ශාකයක අග්‍රස්තය ඉහළට ගමන් කිරීම සහ ශාකයක මුල් පහළට ගමන් කිරීම. ඔක්සින් වලින් කරපු කාර්යය තමයි ශාකයක අග්‍රස්තය ඉහළට ගමන් කිරීම සහ ශාකයක මුල් පහළට ගමන් කිරීම.
ඒ වගේම ඔක්සිජන් දැන් මේක අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තන. ඒ වගේම ඔක්සිජන් නිපද වෙන්නේ ශාකයක අග්‍රස්ත. නිපද වෙන ඔක්සිජන් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ඒ පහළ තියෙන සෛලස්තරය දික් කරනවා. එවිට ඒ පටකය දික් වෙනවා. ඒ නිසා ශාකය ඉහළට ගමන් කරනවා. කිසියම් එහෙම වෙන්නේ පොතින් හිරුවෙලිය වැටලා තියෙන ශාකයක්. හැම පැත්තෙම එක විදිහට හිරුවෙලිය වැටෙනකොට සෑදෙන ඔක්සිජන් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා රවුමේම සෑදෙන ඔක්සිජන් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා රවුමේම තියෙන සෛල වර්ධනය ඇති කරනවා. එතකොට ශාකයේ කෙලින් උඩට ගමන් කරනවා. කිසියම් අවස්ථාවක හිරුවෙලිය එක පැත්තකට ලැබෙන්නේ නැති අවස්ථාවක එක පැත්තට පමණක් ලැබෙනවා නම් හිරුවෙලිය ලැබෙන පැත්තෙන් ඔක්සිජන් එනවා. ඒ ඔක්සිජන් ගමන් කරනවා කොහටද? හිරුවෙලිය නොලැබෙන පැත්තට. එහෙනම් ඔක්සිජන් කියන රසායන ද්‍රව්‍ය අඳුරු පැත්තටයි ගමන් කරන්න කැමති. ගිහිල්ලා මේ කෙළවරේ මෙතන තියෙන සෛලස්තරය දික් කරනවා. මේ පැත්ත දික් වී වැඩෙනකොට මේ ශාකය මෙහාට නැමෙනවා. එහෙනම් මේ පැත්තෙන් හිරු තියෙන්නේ. එහෙනම් ශාකයේ හිරු දෙසට නැමීම. අපි දන්නවා මේ ලෝකේ හැම ගහක්ම නැමෙන්නේ කොහටද? සූර්යාලෝකයට. දැන් ගෙයක් අසල තියෙන ගස් ගේ පැත්තට. මොකද අනිත් පැත්ත මුවා වෙලානේ ගස් වලින්. හොඳට හිරු එළිය තියෙන ගෙට වහලට උඩි. ඔක්කොම පොල් ගස් ටික ගේ පැත්තට නැහැ. ඒක තමයි හුලක් ගාති ගෙඩුකට කඩාගෙන මේ ගස්. දැන් ඔය පෞගේ දවස් වල හුලක් ගාව ඊපෙරේද. ඒතර ඒවා අපි දැක්කා නිමෙස්කාවට විච ගස් පායේ ගෙට කඩාගෙන. හේතුව ඒ ඔක්කොම ගේ පැත්තට නැවෙන්නේ. මොකද ගෙට උඩින් තමයි හිරු එළිය තියෙන්නේ. අනිත් පැත්තේ හිරු එළිය තියෙනවා. මොකද මුවා වෙලා තියෙන්නේ. ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ කවුද? ඔක්සිජන්. ගස් කඩාගෙන. හරි? පාරවල් ගාව තියෙන පොල් ගස් පාර පැත්තේ. මොකද පාරේ පැත්තේ හිරු එළිය ආවරණය නිරාවරණයි. ආවරණ නැතුව ලැබෙනවා. එතකොට ඔක්සිජන් අග්‍රස්තේ හැදෙනවා. හැමතැනටම හිරු එළිය පහළට ගමන් කරනවා. එක පැත්තක හිරු එළිය තිබුණොත් ඒ පැත්තෙන් හැදෙන ඔක්සිජන් ඒ පැත්තෙන් ඉවත් වෙලා හිරු එළිය නැති පැත්තට එනවා. අඳුරු පැත්ත. එවිට අඳුරු පැත්තේ වර්ධනය ඇති කරන ශාකයේ අග්‍රස්තේ හිරු එළිය පැත්තට නම්. ඉතින් ඔක්සිජන් වල කාර්යය නවත්තන්න අග්‍රස්තේ කපා දාන්න. මේ ඔක්සිජන් නිෂේධනය කරන වැදගත් දෙයක් තමයි ඔක්සිජන් මගින් නිෂේධනය වෙන්නේ පැති අංකුරවල වර්ධනය. ශාකයක පාර්ශ්වික අංකුරවල වර්ධනය නිෂේධනය. ඉතින් අපි අග්‍රස්ත කැපුවොත් ඔක්සිජන් ස්‍රාවය අඩු වෙනකොට පාර්ශ්වික අංකුරවල වර්ධනය හොඳින් සිදු වෙලා පඳුරු ගස් ගන්න පුළුවන්. දෙවෙනි එක ගිබෙරළි. ගිබෙරළි අපි කතා කළා කාරණා දෙකකදී උදව් කරනවා අපිට. එකක් තමයි කඳන් වල දික්වීම හා ඵල වර්ධනය. ඊළඟ එක තමයි සයිටෝකයින්. කාරණා කීපයක් පිළිබඳව අපිට කතා වුණා. මොකද්ද? සෛල විභාජනය උත්තේජනය කරලා වේගවත් කෙරුවා. පුෂ්ප පත්‍ර ඵල හට ගැනීම වේගවත් කෙරුවා. බීජ ප්‍රරෝහණය වේගවත් කෙරුවා. මුල් හට ගැනීම වේගවත් කෙරුවා. ඒ වගේම ශාකයක වියපත් වීම අවේගවත් ඒවා නිෂේධනය කෙරුවා. දැන් අපි ඊළඟට ඉතා වැදගත් කාරණයක් කෙරෙහි ඔයාලගේ හිත යොමු කරනවා. මෙන්න මේකයි අපේ ඉතා වැදගත් කාරණය. මේ තියෙන ශාකයේ මේ තියෙන්නේ පත්‍රයක්. මේ තියෙන්නේ ඵලයක්. දැන් මේ පත්‍රය මේ යනකොට පත්‍රය ඉදෙනකොට ඉතා වැදගත් කාර්යයක් සිද්ධ වෙනවා. මේ පත්‍රේ වයස්ගත වෙලා පත්‍රය හැමදාම තියෙන්නේ පත්‍ර වැටි අලුත් පත්‍ර එනවනේ. මේ පත්‍රය කහ පාට වෙලා කොස් කියලා කියන කොස් ගාක් පත්‍රය කහ පාට වෙලා මේක ඉදෙනකොට මොකද වෙන්නේ? අපි සාමාන්‍ය ජීවිතේ ගත්තොත් මේ පත්‍රය ඉදෙනකොට මොකද වෙන්නේ? ඔව්. මේක මෙන්න මේ
කඳට සවි ඇති ස්ථානේ ගැලවෙනවා. ගැලවිලා මේක වැටෙනවා. මේ ගෙඩිය මෝරනකොට පත්‍රේ මෝරද්දි පත්‍රය කඳට සවි වෙන ස්ථානයේ අසලින් ගැලවිලා වැටෙනවා. ගෙඩිය මෝරනකොට ගෙඩිය ඉදෙනකොට අඹ ගෙඩියක් කොස් ගෙඩියක් ඉදෙනකොට කඳට සවි ඇති ස්ථානයේ කැඩිලා මේක වැටෙනවා. පත්‍ර හා ඵල මේරීමේදී ඒවායේ නටුවේ කෙලවර ඒවා කඳට සවි ඇති ස්ථානයේ සිදුවන මේ ඡේදනයට අපි කියනවා ඡයන්නමය ඡේදස්තරය කියන. අපේ මාතෘකාව තමයි ඡේදස්තර. රූපෙත් ඇඳගත්තට කමක් මේ පහළට වැටි. දැන් මේ ඡේදස්තරය සිදු වෙන්නේ සතහත් එක්ක කියන්නේ පත්‍ර හා ඵල මෝරණකොට ඒවායේ වර්ධක ද්‍රව්‍ය ස්‍රාවය අඩු වෙනවා. ඒවා මෝරලා දැන් ප්‍රයස්ගතයි. පත්‍රයේ අවසාන අවස්ථාව. ඵලයේ අවසාන අවස්ථාව. මොකද වෙන්නේ? ඒවායෙන් හැදෙන වර්ධක ද්‍රව්‍ය ස්‍රාවය අඩු වෙනවා. ඒවායේ හැදෙන වර්ධක ද්‍රව්‍ය ස්‍රාවය අඩු වෙනකොට මේ පත්‍ර කෙලවරේ මේ ඵල කෙලවරේ ඇති වෙනවා එතන නටුවේ කෙලවර සිහි එතන වර්ධනය නැති වෙලා එතනින් කැඩෙනවා. අපි මේක හඳුන්වනවා ඡේදස්තරය කියලා. කැඩිලා පත්‍රය සහ ඵල සහ පත්‍ර බිමට වැටෙනවා. බිමට පතරය වෙනවා. එතකොට මේ ඡේදස්තරය තමයි මේ ක්‍රියාව ඵල සහ පත්‍ර පතනය වීම සඳහා සිද්ධ වෙන ක්‍රියාව ඡේදස්තරය. කොහොමද වෙන්නේ? පත්‍රත් ඵලත් මෝරණ විට වයස්ගත වෙන විට පරණම් ඉදෙන විට පත්‍ර හා ඵල වලින් නිපදෙන වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒවායේ නටුවේ කෙලවර ඒවා කඳට සවි ඇති ස්ථානයේ ඡේදස්තරය ඇති වෙනවා. හරි? ඒවත් එම ස්ථානයේ දුර්වල වෙලා කඩනවා. එහෙනම් ඡේදස්තරය ඇති වෙන්න හේතුව පත්‍රවල ඵලවල නිපදෙන වර්ධක ද්‍රව්‍ය අඩු වීම. හොඳයි. එතකොට අපි දැන් මේ පාඩමේ අන්තිමට ඇවිල්ලා කෙලවර. අපි මේ පාඩම අවසන් කරන්න ඉස්සරලා අපේ මේ පාඩමේ අන්තිම කොටස අපි අරගන්නවා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන කරුණා කරලා ඕගොල්ලන්ගේ අච්චු පොතේ 86 වෙනි පිටුව පෙරලා ගන්න. ඒක දෙවෙනි පිටුව. දැන් ඒක පෙරලා මේ විස්තරය අහගන්න. දැන් පුතේ මේ වැඩි මේ ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳව සොයාගත්ත මිනිස්සු කාලෙක ඉස්සර මේ ශාක වර්ධක ද්‍රව්‍ය වලින් ශාකයක සිදුවන ක්‍රියාවන් මොනවද උත්තේජනය කළ හැක්කේ මොනවද නිෂේධනය වෙන්නේ කියලා සොයාගෙන ඒවා තමන්ගේ වාසියට අපේ කෘෂිකර්මාන්තයට අපේ උද්‍යාන විද්‍යාවට ගෙවතු අලංකරණයට භෝග වැඩි දියුණු කරලා වැඩි අස්වනු ලබා ගන්න ඒ විදිහට පාවිච්චි කරන්න විද්‍යාව උදව් කරනවා. ඒ නිසා ශාක තුල නිපදෙන ශාක වර්ධක ද්‍රව්‍ය වෙළඳ පොලේ බෝතල් වල ගන්න නිෂ්පාදනය කළ කෘත්‍රිම විදියට. කෘෂිකර්ම විද්‍යාගාරවල පර්යේෂණ පවත්වල මොන ශාකමය ද්‍රව්‍යද ශාකවල ක්‍රියාකාරකම් උත්තේජනය කරන්න මොන ශාකමය ද්‍රව්‍යද රසායන ද්‍රව්‍යද ක්‍රියාකාරකම් නිෂේධනය කරන්න ඒවා අපිට ප්‍රයෝජනවත් වන පරිදි මොනවද කරන්න පුළුවන් කියලා බලලා ඒ ප්‍රයෝජනවත් වන පරිදි
අවශ්‍ය ශාක රසායන ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවලා විද්‍යාගාර. එහෙම නිපදවලා වෙළඳ පොලේ අද ගන්න තියෙනවා. ඉතින් අද මේ අපි අන්තිමට කතා කරන්නේ මේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වලින් අපි ලබා ගන්නා ප්‍රයෝජන. පළවෙනි එක 2,4 DPA. 2,4 DPA කියලා කියන්නේ 2,4 D කියන්නේ ඩයි ක්ලෝරෝ, P කියන්නේ ෆීනොක්සි, A කියන්නේ ඇසිටික් අම්ලය. ඩයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය. 2,4 ඩයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය. ඒ වගේම 2,4 5 TPA. එතකොට ඒක T කියන්නේ ට්‍රයික්ලෝරෝ, අතන ඩයික්ලෝරෝ කිව්වේ ක්ලෝරින් පරමාණු දෙකයි. මෙතන ට්‍රයික්ලෝරෝ කියන්නේ ක්ලෝරින් පරමාණු 3යි. ට්‍රයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය. මේ දෙකම පාවිච්චි කරනවා මොකටද? කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීමයි. දැන් හොඳට අහගන්න මේක. කුඹුරු වල තියෙනවා ගොයම් කියලා කියන්නේ සිහින් පත්‍ර තියෙන භෝගයක්. ඒතර කුඹුරේ හැදෙනවා පළල් පත්‍ර තියෙන වල් පැලෑටි. දැන් මෙහෙමනේ. ගොයම් තියෙන්නේ මෙහෙමනේ, ගොයම් ගස්වල තියෙන ඔන්නෝම සිහින් පත්‍රනේ තියෙන්නේ. පළල් පත්‍ර කියන්නේ මෙහෙම. ඉතින් මේ 2,4 DPA වලින් සහ ඊගාවට 2,4 5 TPA වලින් මෙන්න මේ පළල් පත්‍ර වලින් පළල් පත්‍ර සහිත පැලෑටි ඔක්කොම මරන. එතකොට වීවගාවක වපුරලා ටික දිනක් යනකොට ගොයමත් එක්කලා පළල් පත්‍ර ගස් ගොඩක් හැදිලා තියෙනවා නම් ඒවල් ගැලවලත් අයින් කර හැකි. ගැලවීම අපහසු නම් ගොවි තැනේදී කරන්නේ මොකද්ද? මේ වල් පැලෑටි නාශකය යොදනවා. වල් පැලෑටි නාශකය මගින් මේවායේ වර්ධනය නිෂේධනය කරනවා. ඒ කියන්නේ 2,4 DPA 2,4 5 TPA මේවා නිෂේධනය වීමට අවශ්‍ය කරන සාන්ද්‍රණයෙන් තමයි අපි වතුර දාලා කලවම් කරලා ඉන්නේ. ඒ ඇසුරුම් වල ගහලා තියෙනවා ඒකේ සාන්ද්‍රණය. ඒ සාන්ද්‍රණය මේ පළල් පත්‍ර වල් පැලෑටි විනාශ කරන්න. පළල් පත්‍ර වල් පැලෑටි විනාශ කරන්න ගහන්නේ වී වගාවෙන් පසු. වී වගාවට පෙර ගහන ඒවට පළල් පත්‍ර කියලා දාන්නේ නැහැ. කුඹුරක් සකසා ගද්දි මුලින්ම ගහන වල් පැලෑටි සියල්ල මැරලා යන ගන්න. ඊට පස්සේනේ සීසාලා ඉසින් නෙවි විසයි පස්සේ ගොයම් පැලෙනවා. ගොයම් පැල තරමක් ලොකු වෙනකොට ජලය සහ පෝර දානකොට ඉතුරු වෙලා තියෙනවා නම් පළල් පත්‍ර වල් පැලෑටි ඒවා පැලවෙලා වේගෙන් වැඩෙනවා. දැන් තියෙන එකම ක්‍රමය තමයි ඒ පළල් පත්‍ර වල් පැලෑටි නාශක යොදන නිසා. දැන් පළල් පත්‍ර වල් පැලෑටි නාශක කියන්නේ මොනවද? මේ විදිහ වර්ධක ද්‍රව්‍ය 2,4 DPA සහ 2,4 5 TPA අදාළ සාන්ද්‍රණ අවශ්‍ය සාන්ද්‍ර වලින් යොදන. ඒ පළවෙනි මේක ආර සතහන් කරගත්තේ මේක දිහා බලන්න මගේ මේ කතන්දරේ තහනම්. ඊළඟට IAA ඉන්ඩෝල් ඇසිටික් අම්ලය. වරන් ඇතුලේ ලියාගන්න ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඉන්ඩෝල් ඇසිටික්. I කියන්නේ ඉන්ඩෝල්, A කියන්නේ ඇසිටික්, A කියන්නේ ඇසිඩ්. IAA ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. අර අතනත් ලියාගත්තා නම් හොඳයි. කොතනද? ඔක්සින වල පාඩ විවර වෙච්ච දන ඔක්සින. මේකට උදාහරණයක් තමයි IAA. ශාකයක අග්‍රස්ත වර්ධනයක් අග්‍රස්ත වර්ධනයේ ක්‍රියාකාරීත්වයන් පාලනය කරන ඔක්සිනයක් තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඒක දැන් බලන්න ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ඊගාවට IBA කියන්නේ ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ්. බියුට්‍රික් අම්ලය. මේ දෙකම අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම සහ ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීමට යොදන්න පුළුවන්. අතු කැබලි කපා සිටවන අවස්ථාවක ඒ අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් දාන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් දාන්න පුළුවන්. ඒ වගේම ඵල ඉක්මනින් වර්ධනය කරන්න. සාමාන්‍ය කාලෙට වඩා ඉක්මනට ඵල වර්ධනය කළ ඵල මෝරලා ඒවා නෙලා ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඊළඟට NAA නැප්තලින් ඇසිටික් අම්ලය. නැප්තලින් ඇසිටික් ඇසිඩ්. AA කියන්නේ ඇසිටික් ඇසිඩ්. දැන් ඔයාලට පේනවා හැම තැනම ඇසිටික් අම්ලය තමයි මේ ශාක තුල නිපද වෙන්නේ.
දැන් මේ ඇසිටික් අම්ලය කියන්නේ මොනවද? විනාකිරිනේ. විනාකිරි හදන්නේ කොහෙද? පොල් ගහේ එන රාවලින්. එහෙනම් අන්න එතනදී පේනවා අපිට පොල් ගසෙන් ආපු ඇසිටික් ඇසිඩ් එක තියෙනවා. එහෙනම් පොල් ගසේ විතරක් නෙවෙයි හැම ගහකම ස්වාභාවික නිපදවන දෙයක් තමයි මේ ඇසිටික් අම්ලය. හරි? ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීමයි. එතකොට ගෙඩි හට ගන්නා ගස්වලට ඉස්සම ඒවා වැටෙන්නේ නැහැ ලේසියට. ඒ සියලු හටගත්ත ගෙඩි දිගටම ඉතුරු වෙලා තියෙනවා. හරි? අන්නාසි වල අවාරයේ පළදාව. අන්නාසි වාරයකටනේ පළදාවන්නේ. අවාරෙදි මුළු අන්නාසි වගාවටම මේ නැප්තලින් ඇසිටික් අම්ලය ඉස්සම් නැවත ගෙඩි හට ගන්නවා. අවසානයේක සයිටෝසෙල්. සයිටෝසෙල් කියන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අවාරයේ ගස්වල පළ හට ගැනීම අඹ වගේ ගස්වල. ලොකු අඹ වගාවලට ඉස්සම් අවාරේ නැවත ගෙඩි හැදෙනවා. අඹ හැදෙන්නේ මේ කාලේ. මේ කාලේ අඹ ඉවරුනම නැවත ඉස්සම නැවත ගෙඩි හැදෙනවා. ඒ නිසා මේවා පාවිච්චි කරනවා අපි මේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කෘෂි කර්මාන්තයේදී අපේ කෘෂි කර්මයේ පුළුවන් තරම් වර්ධනය කරලා වැඩි අස්වැන්නක් ලබනවා. ඒ නිසා රසායන ද්‍රව්‍ය නැතුව කරන කෘෂි කර්මාන්තේ ඒක පහසු දෙයක් නෙවෙයි. හරි? උපරිම පළ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලාභදායී දෙයක් නෙවෙන්න පුළුවන්. හරිනේ? දැන් ඒ වගේම ඇබ්සිසික් අම්ලය කියලා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය ශාකවල ස්‍රාවය. මොකද අම්ලය? ඇබ්සිසික්. ඇබ්සිසික් අම්ලය කියන මේ වර්ධක ද්‍රව්‍ය කරන්නේ ශාකවල ජල හිගතාවයක් පෙරන විට. කියන්නේ පායන කාලවල අපි දන්නවා ශාක පත්‍රයක් මෙහෙම ගත්තම මේ පත්‍ර යටපැත්තේ තියෙනවා පූටිකා සිදුරු. පූටිකා. කවුද මේ ඇබ්සිසික් අම්ලය? පත්‍ර යටපැත්තේ තියෙන පූටිකා වලින් තමයි මෙහෙම ගිහිල්ලා මුලටනේ යන්නේ මේක. මුලේ ඉඳන් එන ජලය එහෙම ඇවිල්ලා රුම්පේ හේවත් නටුව දිගේ ඇවිල්ලා එළියට යනවා ජලය. ඉතින් මේ පූටිකා හකුලෙව්වොත් ජලය එළියට යෑම අඩු වෙනවා. දැන් පායන කාලෙකදී පොළවේ ජලය අඩු. ඒ නිසා මුල්මකින් ගන්න ජල ප්‍රමාණය අඩුයි. ශාකයට බේරලා ඉන්න ඕන නම් පුළුවන් තරම් ශාකය තුල ජලය රක්ෂණය කරන්න, සංරක්ෂණය කරන්න, ඉතුරු කරගන්න ඕන. ඒ සඳහා කරන්න ශාකයට කරන්න තියෙන එක කාර්යයක් තමයි පූටිකා හැකිලි. ඒතකොට මේ ඇබ්සිසික් අම්ලය මගින් පූටිකා වැසීම සිදු කරනවා. ඒ විට මේ ජලය පිටවීමේ ක්‍රියාවට අවි මුලෙන් ගන්න ජලය මෙහෙම ඇවිල්ලා ප්‍රයෝජන ගන්නවා. නැත්නම් ඔයගොල්ලෝ හිතන්නේ මුලෙන් ගන්න ජලය ඔක්කොම මෙහෙම පිට කරනවා. ප්‍රයෝජන අරගෙන සාමාන්‍ය ක්‍රියාවක් තමයි හැමතිස්සෙම ජලය පිට වෙනවා. ඒකනේ ශාකයක් යට සිසිලස තියෙන්නේ. අපි ගහක් යටියම හරි සිසිලසක් වෙනවා. ඇයි මේක සිවලුව පත්‍ර වලින් හැමතිස්සෙම ජලය පිට කරනවා. මුලෙන් ගන්න ජලය පිට. ඒක චක්‍රයක්. ඒ චක්‍රය තුල ඒ ජලය පාවිච්චි වෙනවා ශාකයේ යම් යම් කටයුතු වලට. හරි? යම් කටයුතු කරන ප්‍රවාහ සංශ්ලේෂණය. මේ චක්‍රීය ක්‍රියාව නිසා ශාකයේ කෙලින් හිටිනවා. පත්‍ර දිගහැරලා හිටිනවා. දැන් බලන්නකො ඇඹරිච්ච බියවටයක් අපි වතුරේකට හරි බියමකට දාලා උරවනකොට එකපාරට බටේ කෙලින් වෙලා තමයි වතුරේ. වතුරේ එන තරම් බටේ කෙලින් තියෙනවා. ඒ වගේ ශාකය කෙලින් සංධාරණය. සංධාරණය කියන්නේ කෙලින් සිටීම. ඒ සංධාරණ ක්‍රියාව මේ මුලෙන් ගන්න ජලය මෙහෙම ඇවිල්ලා පූටිකා වලින් පිටවිය මේ ක්‍රියාවට අපි කියනවා උත්ස්වේදන ක්‍රියාව කියලා. දැන් මේ ඇබ්සිසික් අම්ලය නිසා පූටිකා වැසීමෙන් මොකද වෙන්නේ? උත්ස්වේදන ක්‍රියාව වලකිනවා. එතකොට ශාකය තුල තියෙන ජලය සංරක්ෂණය වෙන්න බලනවා. තියාගන්න බලනවා. ඒ වගේම එතීන් කියන්නේ තවත් ශාකවල ඇතිවන රසායන ද්‍රව්‍ය. ඇබ්සිසික් අම්ලය එතීන්. මේ එතීන් මගින් පළ ඉදීම සඳහා වැදගත් වෙනවා. එහෙම නැත්නම් ශාකවල ගෙඩිවල තියෙන පිටි, අඹ ගෙඩි එකක් තියෙන පිටි, කොස් ගෙඩි එකක් තියෙන පිටි. හැබැයි මේවා මේ මෝරද්දි ග්ලූකෝස් බවට පත් වෙනවා. එහෙනම් එතීන්
මේ ක්‍රියාවට උදව් කරනවා. මොකද්ද? පළවල ඇති පිෂ්ඨය. පළවල තියෙන පිෂ්ඨය ප්‍රවාහ සංශ්ලේෂණයේ හදාපු පිෂ්ඨය වැඩිපුර පිෂ්ඨය ශාකවල පළවල තැන්පත් කරනවා. අපි කියනවා ඔකට සංචිත පිෂ්ඨය කියලා. පළවල කියන්නේ පළ මුල් හැමතැනම තැන්පත් කරනවා. එක එක ශාක එක එක විදියට මඤ්ඤොක් වගේ මුල්වල. ඉතින් පළවල තැන්පත් කරන මේ ගෙඩි තියෙන ශාකවල කාලයක් ගියාම ගෙඩි ඉදෙනවා. අපි කන්න කැමති ඒවා ගෙඩි ඉදිච්ච ඒවා. සතුන් කන්නේ ඉදිච්ච ගෙඩි. මොකද ඒවා පැන් රසයි. මේවා අමු කාලෙදී පිෂ්ඨ තියෙන්නේ. අබ ගෙඩියක අමු කාලේ පිෂ්ඨය. කොස් ගෙඩියක අමු කාලේ පිෂ්ඨය. නම් ඉදෙනකොට වර්ග බවට පත් වෙනවා. අපත් පැන් රස වෙනවා. ඒ පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් වෙනවා. එනේ ඉතින් මගේ පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් කරන්නට උදව් කරනවා. එතකොට එහෙනම් අපි මේ පාඩම ඔන්න අවසන් කරනවා. අපි දැන් කෙටි වේලාවක් තුල මේකේ තියෙන අභ්‍යාස ලෙස පොඩ්ඩක් බලන්න. දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු අපි මේ ගිහින් තියෙන්නේ 87 වෙනි පිටුවේ. තෝරන්න. 1. රූපයේ දැක්වෙන්නේ ජනේලයක් අසල ශාකයක් වර්ධනය වී ඇති ආකාරය. ඒ අග්‍රස්තය හැරී වර්ධනය වී ඇති පැත්තේ තිබිය හැකියි. අග්‍රස්තය හැරිලා තියෙන පැත්තේ තිබිය හැකියි. උත්තරේ හොයන්න. ඔව්. ආලෝකයයි, පසයි, ජලයයි, වාතයයි. නිවැරදි වෙන්නේ ආලෝකය. පළවෙනි උත්තරේ. ඊළඟට අවාරේ අන්නාසි වලින් පළ හට ගැනීම සිදු කිරීමට භාවිතා කරන්නේ. දැන් අපි යන්නේ අපි අර කරගත්ත වගුව මොනවද? කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. ඔව්. අන්නාසි වලින් අවාරේ පළ හට ගැනීමට මොනවා පාවිච්චි කරන්නේ? නැප්තලීන් ඇසිටික් අම්ල තුන්වෙනි උත්තරේ. මම හරි උත්තරේ විතරයි කිව්වේ අනිත් කිව්වේ නැහැ. නැප්තලීන් ඒක තමයි අන්නාසි වලින් අවාරේ පළ හටගන්නේ. අවාරේ අඹවල පළ හට මේ ගස්වල විශේෂයෙන් අඹවල පළ හටගන්නේ සයිටෝසෙල්මයි. සයිටෝසෙල් අන්නාසි වලට නෙවෙයි තියෙන්නේ අඹ වගේ රටයි. එතකොට අඹවල නැප්තලීන් NAA නැප්තලීන් ඇසිටික් අම්ල. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. වර්ධක ද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය. අද කළු අකුරේ තියෙන ළමයි අසත්‍ය. වැරදි ප්‍රකාශය. කුමක්ද? ඒක නම් අපි උත්තර 4 කියවලා බලන්න. ශාකවල කායික ක්‍රියාව මෙහෙයවන කාබනික ද්‍රව්‍යදී වර්ධක ද්‍රව්‍ය. වර්ධක ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවා ප්‍රයෝජනයට ගත හැකියි. සමහර වර්ධක ද්‍රව්‍ය පළහට ගැන්වීම සඳහා භාවිතා කළ හැකියි. වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් හේතු වේ. පළවෙනි එක බලන්න. ශාකවල ශාකයේ කායික ක්‍රියා මෙහෙයවන කාබනික සංයෝග. හරි. කායික ක්‍රියා වැඩි කරන, කායික ක්‍රියා අඩු කරන කාබනික සංයෝග. වර්ධක ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවා ගන්න පුළුවන්. අපි කතා කළා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය 1 2 3 4යි. මේ බලන්න DP 2 4 DPA 2 4 5 TPA IAA ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් එක IBA ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් එක සයිටෝසෙල් එක NAA නැප්තලින් ඇසිටික් ඇසිඩ් එක 1 2 3 4 5 6ක් කතා කරා. එහෙනම් වර්ධක ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවා ගන්න පුළුවන්. සමහර වර්ධක ද්‍රව්‍ය පළහට ගැන්වීම සඳහා භාවිතා කළ හැකි. හරි අපි පළහට ගන්න භාවිතා කරලා තියෙනවා. අඹවල පළහට ගන්න සයිටෝසෙල් භාවිතා කරලා තියෙනවා. අන්නාසි වල පළහට ගන්න නැප්තලින් ඇසිටික් ඇසිඩ් භාවිතා කරලා තියෙනවා. වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් නෑ. බොහෝ වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීම කරනවා. සමහර අවස්ථාවල යම් යම් වර්ධනයන් අපි නිෂේධනය කරනවා. ඒකද මේ පාඩම පටන් ගත්තේම යාමනයක් කියන. වර්ධක ද්‍රව්‍ය වලින් ශාක වර්ධනය යාමනය කරන්නේ. එහිදී යාමනය එක පැත්තක් තමයි ඉක්මන් කිරීම, තව පැත්තක් තමයි දුර්වල කිරීම. ඉක්මන් කිරීම අපි උත්තේජනය කිව්වා, දුර්වල කිරීම අපි නිෂේධනය කරනවා. 4 එහා පිටුවේ. පහත දක්වා ඇත්තේ කෘත්‍රිමව නිපදවන ලද වර්ධක හෝමෝන 3කි. වැදගත් වචනයක්. උඩම මේ මාතෘකාවේ උඩම අපි ලියමු මොකක්ද? ශාක වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය වලට කියන තවත් වැදගත් නමක් තමයි ශාක හෝමෝන. ශාක හෝමෝන.
එහෙනම් මතක තියාගන්න මේ පාඩමේ නම කෙටි නම තමයි ශාක හෝමෝන. ශාක වර්ධක ද්‍රව්‍ය, ශාක හෝමෝන. ඒ වගේම තව වැදගත් දෙයක් මට වඩ කියන්න අමතකුණා එකක් දැන් කියන්නම්. කෘත්‍රිමව නිපදවපු. හරි? කෘත්‍රිමව නිපදවපු කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. වර්ධක ද්‍රව්‍ය වලට අපි කියනවා සංශ්ලේෂක. කඩේ ගන්න තියෙන්නේ සංශ්ලේෂක. වල්පැලෑටි නාශක, අඹවල ගෙඩි හදවන්න ගන්න එක, අන්නස් වල ගෙඩි හදන්න ගන්න එක, ගෙඩි පැහෙන්න හිර එක, මේවා ඔක්කොම අපි කියන්නේ සංශ්ලේෂක. ශාකයේ තුලින් එන මේ ද්‍රව්‍ය වලට අපි කියනවා හෝමෝන කියලා. දැන් මේ බලන්න මේ ප්‍රශ්නේ. පහත දක්වා ඇත්තේ කෘත්‍රිමව නිපදවන ලද ශාක හෝමෝන. ඒවට කියන්නේ සංශ්ලේෂක කියලා අපි කියනවා. කෘත්‍රිම නිපදවන. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය. මොනවද මේ? IAA. ඒක ඔක්සින්ම තමයි. ස්වාභාවික ඔක්සින් කෘත්‍රිමව අපි ඉන්ඩෝල් ඇසිටික් අම්ලය. ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලය. IBA. නැප්තලින් ඇසිටික් අම්ලය. NAA. දැන් ඉන්ඩෝල් ඇසිටික් අම්ලයෙන් කරේ මොකද්ද? අතු කැබලි ඉක්මනින් මුල් ලද්දා ගැනීම, ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම. ඊකට ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලයෙන් කරෙත් ඒකමනේ. ඊට පස්සේ NA නැප්තලින් ඇසිටික් අම්ලයෙන් කරේ ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීම හා අන්නසිවල අවාරයේ ඵල හට ගැනීම. මේවායි අතු කැබලි ඉක්මනින් මුල් ලද්දවා ගැනීමට යොදාගත හැක්කේ A හා B පමණයි. මොනවාද? ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් දෙකයි ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ්. IAA IBA. නැප්තලින් ඇසිටික් අම්ලයෙන් කරන්නේ ගස්වල ගෙඩි අකාලයේ වැටීම පාලනය කරන අතර අන්නසිවල අවාරයේ ගෙඩි සාද ගන්න. ඔන්න එහෙනම් අපි යනවා පස්වෙනි ප්‍රශ්නයට. ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීම කියපු ගමන්ම ආයහන්නේ. අන්නසිවල ගෙඩි සෑදීම වැඩි කිරීමට යොදාගන්නේ මොනවද? ඔව් නැප්තලින් ඇසිටික් අම්ලය NAA. උත්තරය 4 NAA. දෙවෙනි ප්‍රශ්නේ. ඒක වෙනස් ප්‍රශ්නයක් එකක්. බහුවර්ණ නෙවෙයි. ශාක වර්ධනය කෙරෙහි බලපාන රසායනික ද්‍රව්‍ය කීපයක් ඒ තීරුවෙන්ද ඒවායින් ශාකයට සිදුවන බලපෑම B තීරුවෙන් දක්වා ඇත. ඔක්සින් ඒ තීරුවේ, සයිටොකයිනින් සහ ගිබරලින් අපි ශාක වර්ධක අපි කතා කරපු ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය පොඩේ තියෙනවා. ඔව් ඔක්සින් මගින් කඳෙහි දික්වීම. ඒකට සෛල දික්වීමත් හරි නේද? එතකොට ඒක ඔක්සින් වලින් වෙන්නේ අපිට ඔක්සින් වලින් කියන්නේ කඳෙහි දික්වීමට සෛල දික්වීම. ගිබරලින් මගින් කඳන් වල දික්වීම. උදාහරණ දෙන්න B මේ තර B එක C වෙන්නේ ගිබරලින්. ගිබරලින් මගින් කඳේ දික්වීම, ඔක්සින් මගින් සෛලවල දික්වීම, සයිටොකයිනින් මගින් සෛල විභාජනය වේගවත් කිරීම. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය හේවත් සංශ්ලේෂක අපි අලුත් වචන මතකයි. හරි? ද්‍රව්‍ය භාවිතා කරන අවස්ථා තුනක් සඳහන් කොට ඒවා නිදසුන් වශයෙන් පැහැදිලි කරන්න. උලන්නේ කරගන්න මේ වගාවේ පළල් පත්‍ර නාශක ද්‍රව්‍ය විශ්ලිෂණයට කූටිකා වහන්න පාවිච්චි කරන එක. එතකොට ඔය තියෙන මේ අස්වනු වැඩි කරගන්න, ගෙඩි හත්ව ගන්න, ගෙඩි පැස්ස ගන්න, අඹවල අන්නසිවල ආදි මුල් අද්දව ගන්න. ඒ විදිහට කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම භාවිත කරන අවස්ථා අපි ගණනාවක් කතා කළා. ඒක දෙන්න. හොඳයි අපි මේ පාඩම ඔතනින් අවසන් කරමු. එතකොට ඊළඟට ඕගොල්ලන්ට ඊළඟ පාඩම අපි සාකච්ඡා කරනවා. දැනට ගණිත පාඩමක් වань ලැබිලා ඇති. දැන් ඉතා වැදගත් වෙන්නේ මේ කාල සීමාව බොහොම ප්‍රතිඵලදායකව විතර ගත කරන්න වෙනවා. මේ දෙන වැඩ කටයුතු ඉතා හොඳින් සෙන්න අද සටහන් ලියාගත්ත ඔයගොල්ලෝමයි. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කාරණේ ඕගොල්ලෝම කරගෙන යන්න. දැන් නැවත පාඩම් කරන්න, අදම පාඩම් කරන්න. මම හැමදාම කියනකොට මොකද්ද? පන්තිය වැඩක් කරොත් ඒක අදම කරන්න. ඉතින් මේ වැඩේම ඔබ කරන්නේ බොහොම සත්කාරයක් විදියට. නොමිලේ තමයි ඔයගොල්ලන්ට මේක සැපේන්නේ. මේ අපහසුතා අවස්ථාවේ ඒ නිසා ඕගොල්ලන්ගේ වැදගත් මේ මම ඉල්ලන වැදගත් දේ තමයි මේ ලින්ක් එක සියලුම ඕගොල්ලන්ගේ හිතවත් යාළු මිත්‍රයින්ට ටෙලිෆෝන් කරලා කෝල් කරලා මේක දෙන්න දීලා මේ ප්‍රදේශෙම ඉන්න සියලුම 9 වසරයට මේක බලන්න සලස්වන්න. හොඳයි.
අද අපි අවසන් කරමු.